අද සාමාන්‍ය සමයේ 28 වන ඉරුදින වන අතර ශුද්ධ සභා මාතාව ගිහි ඉරුදින සමරනු ලබයි. අද සුවිශේෂය අපට මතක් කර දෙන්නේ සදාතන ජීවනය උරුම කර ගැනීමට අප විසින් කුමක් කළ යුතුද යන්නයි. තවද ධනවතුන්ට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීම කෙතරම් දුෂ්කරද යන්න පැහැදිලි කර දෙන ජේසුස් වහන්සේ තමකම නසා ඔවුන් වහන්සේ වනුගමනය කිරීමට අපට ආරාධනා කරයි. එම ආරාධනාවට සැබෑ කිතුණුවන් ලෙස සාක්ෂි දැරීමට අවසි වරම් පතමින් මෙම ඉරුදින දිව්‍ය පූජා යාගයට බැති සිතින් සහභාගී වෙමු. Gayav samidun hajaralun ye gayav Siyalu derana samidanan yen pasasav Oun wahanse namata set pata Samidun hata kiyav geetika Oun wahanse namata set pata Samidun hata kiyav geetika Oun wahanse namata set pata Samidun hata kiyav geetika Edin eda etuma dunne udav palakarav Janares hamuve tuman mahime dannav Siyaluma janata idiriye kiyav Etuman pe arume mudumata Oun wahanse namata set pata Samidun hata kiyav geetika Oun wahanse namata set pata Samidun hata kiyav geetika පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් Amen. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. දාබර සහෝදර සහෝදරියනි, විශේෂයෙන් ආදරණීය දුවේපතේ, අද අපි ශුද්ධ සභා මාතාව විදිහට ලෝක ගිහි ඉරුදින සමරනවා. අපි හැමෝටම වගකීම් සමුදායක් පැවරිලා තියෙනවා ශුද්ධ සභාව ඇතුලේ. එනිසාම අපි මේ සභාවට කියනවා සහභාගීශීලී සභාවක් කියලා. අපි කොච්චර ලොකු වුණත් පොඩි වුණත් කොයිතරම් වගකීම් දරනවද නැද්ද කියන කාරණාවට වඩා වැදගත් වෙන්නේ අපි හැමෝටම ස්වාමීන් වහන්සේගේ මෙදී උයන වඩා පොහොසත් කරවන්න, වඩා අර්ථවත් කරවන්නට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. නිර්මාණශීලීව අපි ඉන්න තැන ඉඳලා. ඉතින් පුංචි කාලේ ඉඳලම අපි උත්සාහ කරමු නිර්මාණශීලී වෙන්න. වටිනාකම් ගැන අද දේව වචනය කතා කරනකොට එදිනදා ලෝකේ අපි දකින වටිනාකම් වලට වැඩිය මහා පොහොසත්කම් අපි ගාව තියෙන බව උන්වහන්සේ මතක් කරලා දෙනවා. ස්වර්ග රාජ්‍ය දිනා ගන්න ඕනේ වෙන්නේ මිල මුදල් නෙමෙයි. මිල මුදල් වලට එහා ගිය ජීවිත වටිනාකම්. ඒ ජීවිත වටිනාකම් මෙලව ජීවිතය ලස්සන කරනවා වගේම ස්වර්ගීය ජීවිතයට අපිට පාරක් කියලා දෙනවා. අපි අපේ හැකියාවන්, දක්ෂතාවයන් දියුණු කර ගනිමින් එකිනෙකාගේ යහපත වෙනුවෙන් ඒවා යොමු කරමින් ශුද්ධ සභාව ගොඩනැගීමේ මහා දූත කාර්යයට දායක වෙන්නට පුළුවන් වෙදි නිර්මාණශීලීව දකිමින් ඒ වෙනුවෙන් කැප වෙමින් ජීවත් වෙන්නට ශුද්ධාත්ම මඟ පෙන්වීම, ශක්තිය, බලය දෙවියන් වහන්සේගේ ආශිර්වාද ඉල්ලමින් මේ දිව්‍ය පූජා යාගයට භක්තියෙන් සහභාගී වෙමු.
දැන් මේ උතුම් දිව්‍ය පූජායාගේ පොදන්නට අපි සෝදානම් වෙමු. අපි හැමෝම දුර්වලයි. මනුෂ්‍ය දුර්වලකම තුළ අපේ අතින් වැරදි අඩුපාඩුකම් පාපයන් සිදු වෙනවා. ඒ හැම පාපයක්ම දුර්වලකමක් අඩුපාඩුකමක්ම මතක් කරගෙන ඒවට අවංකව සමාවිල්ලමින් දත් වැඳගෙන හිස පහත් කරගෙන දෙනෙත් පියාගෙන අපි ආඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව කෙලෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සීල් සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතලලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. දෙවියන් වහන්සේව ප්‍රශංසාවට මහිමයට පත් කරමින් අපි යාඥා කරමු. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව වහන්සේගේ දයාවල ගණන්හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජානනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාජ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පස්සේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන්න් සමග දෙවි පියාණන්ගේ මහිමයෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනයන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේමය. ආමෙන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී අපගේ සෑම ක්‍රියාවක්ම ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ ආනුභාවයෙන් ආරම්භ කිරීමටද ඔබ වහන්සේගේ නිරන්තර පිහිටාධාරයෙන් නිම කිරීමටද සැලසුව මැනව. ඔබ වහන්සේට ඇති අපේ ප්‍රේමය ප්‍රකාශ කරනු සඳහා අන් අය වෙනුවෙන් යහපත කිරීමට අපට හැකිවන පිණිස ඔබ වහන්සේගේ දයා කරුණාව අප මත පතිත කළ මැනව. මේ කී දේව භාෂදාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නවද රජකම් කරන්නවද ඔබ වහන්සේගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. පළමුවන දේව ප්‍රකාශනය සලමන්ගේ ප්‍රඥාව පොතෙන් උපුටාගත් කොටසකි. ඉහතකී කරුණු නිසා මම යාඥා කෙලිමි. මට දැනුම් පැහැදුම් දෙන ලදී. මම අයදුම් කෙලිමි. මට ප්‍රඥාව ලැබුණේය. රාජකොන්තයට හා සිහසුනට වඩා මම ප්‍රඥාව අගය කෙලිමි. ඇය සමග සැසඳූ විට ධන සම්පත් මට කිසිසේත් නොතැකිමි. ඇයට සමාන වටිනා මණිකක් නොමැත. ඇය සමග සැසඳූ විට රත්තරන් සියල්ල වැලිමිටක් පමණය. ඇය ඉදිරියේ රිදී මඩවැනිය. ශරීර සනීපයට හා රූමත් බවට වැඩියෙන් මම ඇයට ප්‍රේම කෙලෙමි. ආලෝකයට වඩා මම ඇයට කැමති වූයෙමි. මන්ද ඇගේ දීප්තිය නිති නොමැලව පවතී. ඇය සමග මට යහපත් සියල්ල ලැබිනි. ඇය මගින් අසංඛ්‍ය වස්තුන් මට හිමි වුණි. දේව වචනය මෙසේය.
දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිඳුනි ඔබ වහන්සේ ප්‍රේමයෙන් අප පිරෙව්ව මැනව. සමිඳුනි ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අප පිරෙව්ව මැනව. දිවි පෙවත ගෙදරන් දුහුඩුද කියා වටහා දුන මැනව. මේ මෙනෙහි කරන පිණිස නැවතත් සිතක් අපට දුන මැනව. සමිඳුනි එපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ වෙත පෙරලා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව. සමිඳුනි ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අප පිරෙව්ව මැනව. උදෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදිවමු. දිවිය පුරා තුටු පහට සිතින් අපි ගී ගයමු. අප පීඩාවින්ද සමය පමණටද අප නපුරට ලක් වූ කාලය තරමටද අපට සොම්නස් සමයක් දුන මැනව. සමිඳුනි ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අප පිරෙව්ව මැනව. ඔබේ ප්‍රේම ක්‍රියා ඔබේ මෙහෙකරු අපට ඔබේ තේජස ඔබේ පරපුරටද දක්නට වරම් දුන මැනව. අප දෙවිදුන්ගේ කරුණාව අප කෙරෙහි බබලේවා. අපේ වැඩ කටයුතු ඔබ මගින් ජයෙන් ජයට පැමිණේවා. අපේ වැඩ කටයුතු ඔබ මගින් ජයෙන් ජයටම පැමිණේවා. සමිඳුනි ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අප පිරෙව්ව මැනව. දෙවන දේව ප්‍රකාශනය පාවුලු තුමන් විසින් හේබ්‍රවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, ක්‍රියාශීලීය, දෙමුහත් කඩුවකට වඩා තියුණුය. ආත්මය ප්‍රාණයෙන්ද සන්ධි ඇටමඩලු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය. සිතේ සිතුවිලිද අරමුණද විමසන්නේය. උන්වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේම නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතිව විවෘතව තිබේ. අප ගණන් දිය යුත්තේ උන්වහන්සේටය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවජ්ජායනද ස්වර්ගයටත් පොළවටත් ස්වාමින් වන පියාණන් වහන්ස, දේවරාජ්‍ය පිළිබඳ අභිරහස් හුදෙක් බාලයන්ට අනාවරණය කළෙහින් ඔබ වහන්සේට තුති වේවා. Alleluia, 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 alleluia.
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. මාක්තුමාගේ සුදෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ මග බැස ගමන් ගනිත්ම එක් මිනිසෙක් දිවවුත් උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි ගුරු දේවේනි සදාතන ජීවනයේ උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතුදැයි උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට මා යහපත් යයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. ඔබ ආඥා දන්නේහිය. මිනි නොමරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න යනුයි වදාළසේක. ඔහුද උත්තර දෙමින් ගුරු දේවේනි මම මේ සියල්ලක්ම යෝන් වී සිට ආරක්ෂා කළෙමි උන්වහන්සේට කීවේය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත් සිත් වඩවා ඔබට එක අඩුපාඩුවක් ඇත. යන්න ඔබ සතු සියල්ල විකුණන්න. විකුණා දිලිඳුන්ට දෙන්න. ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇතිවන්නේය. මා එන්න මානුගාමී වන්නේයි ඔහුට වදාළසේක. එහෙත ඔහේ කීම නිසා මලානික වී දොම්නසින් පිරි එතනින් නික්ම ගියේය. එසේ කළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණ බැවිනි. ඒවට ජේසුස් වහන්සේ අවට බලා ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරදැයි ශ්‍රාවකයන්ට වදාළසේක. ශ්‍රාවකයෝද ඒ අසා විස්මයටපත් වූහ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළසේක. දරුවනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරද? ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යෑම පහසුය. ඔහු අතිශයින්ම මවිත වී එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කවරෙකුටදැයි ඔවුනොවුන් අතර කියාගත්හ. ජේසුස් වහන්සේ උන් දෙස බලා මිනිස්සුන්ට නම් ඒ කොළ නොහැකිය. දෙවියන් වහන්සේට එසේ නොවේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියයි වදාළසේක. පේදුරු කතා කරමින් බලන්න අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමුයි කීය. ජේසුස් වහන්සේද සැබවින්ම මම ඔබට කියමි. මා නිසාද සුභාස්න නිසාද ගියදොර හෝ සහෝරන් හෝ සොහොයුරියන් හෝ මවපියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හල කවරෙකුවද ඔහු දැන් මේ කාලයේදීම සිය ගුණයක් ගියදොරද සොහොයුරියන්ද මව්වරුන්ද දරුවන්ද ගම්බිම්ද ඒ සමග පීඩාද එන යුගයේදී සදාතන ජීවිතයද නොලබා නොසිටින්නෝය. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ තරම් දෙවියන් වහන්සේගේ වචන තරම් වටින බලගතු දෙයක් ඇත්තටම මේ ලෝකේ නැහැ. ඊට වැඩිය වටින දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් අද අපිට මේ කියවීම, අද ඉරිදිනට නියමිත කියවීම ආරාධනා කරන්නේ මෙනෙහි කරන්න දෙවියන් වහන්සේගේ මේ බලගතු වචනය. ඒ වගේම දෙවියන් වහන්සේට ලංන්න බැරි බාධක අපේ ජීවිතෙන් අයින් කරලා දෙවියන් වහන්සේට ලං වෙන්න. අපේ ජීවිතේ දෙවියන් වහන්සේට ලං වෙන්න තියෙන ලොකු බාධකයක් තමයි ධනය, බලය, මේ ලෞකික ආශාවන්. ධනයත් බලයත් එක්ක එන ලෞකික ආශාවන්. ඉතින් මේ දේවල් දෙවියන් වහන්සේගෙන් අපිව ටිකෙන් ටික අයින් කරනවා. මේ දේවල් වැඩි වෙන්න දෙවියන් වහන්සේ අපේ ජීවිතයෙන් ටික ටික ඈත් වෙන්න අපේ ජීවිත ගොඩනගන අඩිතාලම දෙවියන් වහන්සේ, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය නෙමෙයි ධනය විතරක් බවට පත් වෙනවා. බලය විතරක් බවට පත් වෙනවා. මේ ධනය බලය දවසක නැති වෙලා යද්දී අපි නිකම්ම කඩාගෙන වැටෙන්න
බලනවා. හැබැයි දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ හැමදාටම තියෙන එක. මේ මුළු ලෝකෙම නැති වෙලා ගියත්, මේ මුළු ලෝකෙම තියෙන හැමදේම පහ වෙලා ගියත්, දෙවියන් වහන්සේගේ වචනය මේ ලෝකයේ අවසානය වෙනකම් තියෙනවා කියලා දෙවියන් වහන්සේ අපිට මතක් කරලා දෙනවා. එහෙනම් අද අපි සුදෝ සුවිශේෂය දිහාවට හැරිලා බලපුවම අපිට හම්බ වෙනවා පොහොසත් තරුණයෙක් ජේසු ළඟට දුවගෙන ඇවිල්ලා ජේසු ළඟ දන ගහලා ජේසුගෙන් සදාතන ජීවනය ඉල්ලගෙනවා. පොහොසත් තරුණයෙක් ජේසු ළඟට ඇවිල්ලා සදාතන ජීවනය ජේසුගෙන් ඉල්ලනවා. ඉතින් ඔහු ජේසු ළඟට ඇවිල්ලා ජේසුට කතා කරන්නේ යහපත් ගුරු දේවේනි කියලා. එහෙනම් මේ තරුණයා ජේසු ගැන හොඳට දන්න තරුණයෙක්. ජේසුගේ දේශනාවලට, ජේසුගේ කතාවලට, ජේසු ගිය තැන්වලට ගිහිල්ලා ජේසු කරපු දේවල් දැක්ක පොහොසත් තරුණයෙක්. ඒ වගේම මේ තරුණයා ජේසුට යහපත් ගුරු දේවේනි කියලා කතා කරනවානේ. මේ තරුණයා තවත් ගුරුවරු ළඟට ගිහිල්ලා ඇති. පුංචි කාලේ ඉඳලා මේ තරුණයා තව ගුරුවරු ළඟට ගිහිල්ලා ජීවිතයට යම්කිසි දේවල් ඉගෙන ගන්න ඇති. හැබැයි ජේසු ළඟට ඇවිල්ලා ජේසුට කියන්නේ යහපත් ගුරුවරයාණෙනි කියලා අනිත් කිසිම ගුරුවරයෙක්ට නැති විශේෂත්වයක් ජේසු ගාව දැක්කා. අනිත් හැම ගුරුවරයෙකුටම මේ ලෝකේ තියෙන හැම දෙයක්ම දෙන්න පුළුවන් වෙද්දී මේ තරුණයා හොයලා බලන්නේ නැති මොන ගුරුවරයාටද පුළුවන් සදාතන ජීවනය දෙන්න? හැමදේම දෙන්න පුළුවන්. හරි. සදාතන ජීවනය දෙන්න පුළුවන් කාටද? එහෙම යද්දී මේ තරුණයාට හම්බුනේ ජේසුව විතරයි. ඒ හින්දා මේ තරුණයා ජේසුගෙන් ඉල්ලනවා සදාතන ජීවනය. මේ තරුණයා ආවේ වැරදි පුද්ගලයෙක් ගාවටද? නැහැ. ලෝකේ එකම හරිම පුද්ගලයා ගාවට තමයි මේ තරුණයා ආවේ. සදාතන ජීවනය ඉල්ලගෙන. හැබැයි මේ අවස්ථාවේ මේ තරුණයා ඇවිල්ලා කියන්නේ මේ තරුණයා දසපනතට අනුව ජීවත් වුණා. පුංචි කාලේ ඉඳලම කිසිම වරදක් කරන්නේ නැතුව හොඳට හිටියා. හැබැයි ජේසු මේ තරුණයාට මෙච්චර හොඳට ඉඳලත් ජේසුගෙන් සදාතන ජීවිත ජේසු ගාව තියෙනවා කියලා දැනගෙනත්, දැනගත්ත තරුණයෙක් කියලා ජේසු දැනගෙනත් ජේසු මේ තරුණයාට දෙනවා අභියෝගයක්. ඔබේ ධනය අතෑරලා ජේසු එක්ක එන්න, මාත් එක්ක එන්න කියලා ජේසු කියනවා. හැබැයි ඒ හැම දෙයක්ම කරත්, දසපනත ආරක්ෂා කළත්, හොඳ දේවල් කොච්චර කරත් තමන්ගේ තිබ්බ ධනය අතෑරලා ජේසු ළඟට එන්න බැහැර වෙනවා. එතන අපි බලපුවාම ජේසුට වැඩිය, සදාතන ජීවනයට වැඩිය මේ පොහොසත් තරුණයාට මේ ධනය ලොකු වුණා. ඉතින් ඔහුට සදාතන ජීවනයේ හිමි කරගන්න බැරුව ඔහු කලකිරිලා ජේසුගෙන් හැරිලා යනවා. ඉතින් සමහර විට අපිට මේ සුවිශේෂය කියවද්දී, දේශනාව අහද්දී අපිට හිතෙන්න පුළුවන් ජේසු මේ ධනවත් මිනිස්සුත් එක්ක තරහයි කියලා. ධනවත් මිනිසුන්ට වෛර කරනවා කියලා. ධනයට වෛර කරනවා කියලා. නැහැ. ජේසු ධනවත් මිනිස්සුන්ට ධනයටවත් ඒ කිසි දෙයකට වෛර කළේ නැහැ. මොකද ජේසු ධනවත් මිනිස්සුන් ආශ්‍රය කළා. සකේවුස්, බදු අය කරපු මතෙව්, අර්මිතියාවේ ජෝසප්, මේ වගේ සමහර මිනිස්සු ගොඩ දෙනෙක්ව ජේසු සල්ලි තියෙන මිනිස්සු ගොඩ දෙනෙක්ව ආශ්‍රය කරා. හැබැයි ඒ අයගේ ධනයට බැරි වුණා ජේසුව යට කරන්න. ඒ වගේම ඒ ජේසුව හම්බුන මේ ධනවත් මිනිස්සුත් තමන්ගේ දේවල්, ධනය අතහැරලා ජේසුව පිළිගත්තා. ඉතින් මෙන්න මෙහෙ විදියට තමයි ජේසුව හම්බොච්ච ධනවත් පුද්ගලයෝ තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තේ. ඉතින් අද සුදෝ සුවිශේෂයේ මේ තරුණයාටත් මේ ගෝලයන්ටත් ජේසු හරි ලස්සන කතාවක් කියනවා. ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙනවට වඩා
ඔටුවෙකුට ඉන්දිකටු මලෙන් ඇතුළු වෙන්න පුළුවන් කියලා. රිංගල යන්න පුළුවන් කියලා. ඉතින් මේක අපි අහද්දි අපිට හරි අමුතු කතාවක් වගේ. ඔටුවෙකුට කොහොමත් ඉන්දිකටු මලෙන් රිංගල යන්න බැහැනේ. ඉතින් මේකේ තියෙන්නේ මේ ඒ කාලේ මේ දෙවියන් වහන්සේගේ වචනය ලියද්දි මේ දේ වචනය පරිවර්තනය කරද්දී සමහර වචන වලට සිංහල භාෂාවේ වචන නොතිබෙන්නේ නැති. ඉතින් මේ ඉන්දිකටු මල කියලා අදහස් කරන්නේ ඒ කාලේ විශාල නගරවල ඇතුළට යන්න එළියට එන්න ලොකු දොරවල් තිබුණා. ඉතින් මේ දොරවල් වලට අමතරව මිනිස්සුන්ට විතරක් යන්න පුළුවන් විදිහට පුංචි දොරවලුත් යන්න එන්න පුළුවන් විදිහට තිබයි. ඉතින් මේ තමයි ඉන්දිකටු මල. මේ ලොකු දොරවල් වලින් සත්තුන්ට මිනිස්සුන්ට එයාලගේ යන්ත්‍රවලට ඒවල් දේවල් වලට ඇතුල් වෙන්න පුළුවන් වුණාට මේ පුංචි දොරවල් වලින් දොරටු වලින් ඇතුල් වෙන්න පුළුවන් උනේ මේ පුංචි මිනිස්සුන්ට විතරයි. ඉතින් මේ සත්තුන්ටවත් ඔටුවන්ටවත් කොහොමද ඇතුල් වෙන්න බෑ. ඉතින් ජේසුස් අදහස් කරේ අපේ ධනය තිබ්බොත් දෙවියන් වහන්සේට බැඩිය ධනයට අපි ජීවිතයේ අපේ මනස යොමු කළොත් එහෙම අපිට දෙවියන් වහන්සේ දෙන්න යන සදාතන ජීවනය උරුම කරගන්න බෑ. ජේසුස් මෙතන කියන්නේ නැහැ ධනය රැස් කරන්න එපා, ධනවත් වෙන්න එපා කියලා ජේසුස් කියන්නේ නැහැ. ධනය අයින් කරන්න සම්පූර්ණ කියලා ජේසුස් කියන්නේ. අපි දන්නවා මේ සමාජයේ ජීවත් වෙද්දී අපිට සල්ලි නැතුව බෑ, ධනෙ නැතුව බෑ. අපි ජීවත් වෙන්න කන්න බොන්න අඳින්න පළඳින්න අපිට ධනෙ ඕනේ. හැබැයි ජේසුස් කියන්නේ මේ ධනයට දෙවියන් වහන්සේට ඉහළින් යන්න දෙන්න එපා. අපි ළඟ තියෙන ධනයට බලයට දෙවියන් වහන්සේට ඉහළින් යන්න දෙන්න එපා. මේ ධනෙන් දෙවියන් වහන්සේව මිලදී ගන්න උත්සාහ කරන්නත් එපා. දෙවියන් වහන්සේ කියන්නේ මුල් තැන දෙවියන් වහන්සේට දෙන්න. ඉතින් මේ ජේසුට හිටියා ගෝලයෝ 12 දෙනෙක්. ඉතින් ගෝලයෝ 12 දෙනාගෙනුත් අපි ගත්තම පේදුරු දුප්පත් මිනිසෙක් වෙන්නේ නැති. හැබැයි පේදුරු දීවරයෙක් විදිහට ඔහුට බෝට්ටුවක් තියෙන්නේ නැති, දැල් තියෙන්නේ නැති, ඔරු තියෙන්නේ නැති. ඒ වගේම පේදුරුට පවුලක් හිටියා. මේ හැම දෙයක්ම අතහැරලා තමයි පේදුරු ජේසුස් පස්සේ ආවේ. අන්තිම අවස්ථාවේ ජේසුස් හම්බ වෙද්දී පේදුරුල්ලාගේ මේ බෝට්ටු හැම එකට මාළු ඉතිරෙන්න තිබුණා. ඒත් පේදුරු සමහරට පේදුරු දකින්නේ නැතුව ඇති සදාතන ජීවනයම තමයි මේ කියලා. හැබැයි පේදුරු දැක්ක යම් කිසි දෙයක් ජේසුස් ළඟ. පේදුරු පස්සේ වෙන්නේ නැති මේ දැනගත්තේ මේක තමයි සදාතන ජීවනය කියලා. හැබැයි පේදුරු දැක්කා මේ තමන්ගේ බෝට්ටුවට, දැලට, පවුලට, මේ මුහුදට, මේ මාළු ගොඩට වැඩිය යම් කිසි දෙයක්, ලොකු දෙයක් ජේසුස් ළඟ තියෙනවා කියලා. ඒ දේ අයිති කරගත්තම මේ දැල් නෙමේ, මාළු නෙමේ, මේ හැම දෙයක්ම අපිට හම්බ වෙනවා කියන එක පේදුරු දැනගෙන හිටියා. ඉතින් මේ පේදුරු ජේසුගේ ගෝලයෝ 12 දෙනාගේ එක ගෝලෙක්. ඒ වගේම අපි තව ගෝලෙක් ගාවට ගියොත් ඒකේ අනික් පැත්ත. අපි ජූදස්ව ගත්තොම ජූදස් කියන්නේ ජේසුව පාවලා දුන්න පුද්ගලයා. ජූදස් හිතුවේ ජේසුව පාවලා දෙන්න ඒ කාලේ ජේසුව මරන්න නෙමෙයි. ජූදස් තමයි ජේසුගේ මේ ගෝලයෝ කට්ටියගෙන් භාණ්ඩාගාරයේ බාරව හිටියේ. ඉතින් ජූදස්ට ඕන වුණා භාණ්ඩාගාරයට ටිකක් හරි කීයක් හරි වැඩි කරගන්න. ජේසුට පුංචි දඬුවමක් දීලා නායකී පූජකයෝ එකතු වෙලා ජේසු පොඩ්ඩක් කලබල කරන හින්දා පුංචි දඬුවමක් දීලා නැවත ජේසුව අරගන්න තමයි ජූදස්ට ඕන උනේ. හැබැයි රිදී කාසි 30 හින්දා ජූදස් දැක්කේ නෑ වෙන්න යන දේ. ජූදස්ට වැදගත් උනේ අවස්ථාවේ ජේසුව නෙමේ රිදී කාසි 30. ඉතින් මෙන්න මේ විදියට අපේ ජීවිතයේත් සමහර වෙලාවට අපිට දෙවියන් වහන්සේට වැඩිය අපේ ධනය ලොකු වෙන අවස්ථා ඇති. එහෙම ලොකු වෙන අවස්ථාවක අපිට අහිමි වෙන්නේ දෙවියන් වහන්සේම ජේසුම තමන්ගේ ජීවිතය පූජා කරලා අපිට අරන් දුන්නු ඒ සදාතන ජීවනය ගැලවීම. අපි දෙවෙනි කාරණාවට ගියොත් ඒ තමයි විශේෂම දේ අද සුදෝසු විශේෂේ. මොකද දෙවෙනි කියවීමේ අපිට කියනවා දෙවියන් වහන්සේගේ වචනේ තියෙන බලගතුකම. දෙවියන් වහන්සේගේ වචනය
ක්‍රියාශීලී දෙමුහත් කඩුවක්, දෙපැත්ත කැපෙන කඩුවක් වගේ අපේ ආත්මයේද ප්‍රාණයෙන්ද සන්ධි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යනවා කියන එක දෙවියන් වහන්සේගේ වචනය. මේ ලෝකේ අපි දැන් ලොකු තාක්ෂණයත් එක්ක ඉදිරියටද අපි දැකලා තියෙනවා මේ මනුෂ්‍ය ශරීරය අපි රෝහලකට ගියත් වෛද්‍යවරයෙකුට ශල්‍ය කර්මයක් කරන පුද්ගලයෙකුට පුළුවන් මේ මනුෂ්‍ය ශරීරයේ ඕනම තැනක් හරහා මොනම හරි දෙයක් යවන්න. මේ අපේ සන්ධි ඇටමිදුළු හරහා ගිහිල්ලා පරීක්ෂණ පවත්වන්න. ඒ තරම් විද්‍යාව දියුණුයි. ඒ වගේම විද්‍යාවෙන් පරමාණුව කියන එක පවා අපිට මේ ඇහැට පේන්නේ නැති පරමාණුව කියන එක පවා දෙකට පලන්න පුළුවන් විද්‍යාවට, විද්‍යාඥයින්ට. ඉතින් මේ තරම් දියුණු ලෝකයක අපේ ආත්මය තුලින් යන්න පුළුවන් දෙයක් තාක්ෂණයට කරන්න බෑ. ආත්මය තුලින් යන්න පුළුවන් එකම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනය. එහෙනම් මේ දෙවියන් වහන්සේගේ වචනය සුදෝ බයිබලයේ පුරාවටම අපිට හම්බ වෙනවා. අපේ ගෙදර තියෙන දූවිලි වැදුණු බයිබලයේ අරගෙන පොඩ්ඩක් අපේ මේස උඩින් තියලා කියවන්න පටන් ගත්තා නම් දෙවියන් වහන්සේගේ වචනේ බලය අපිට අත්දකින්නට පුළුවන්. මොකද දෙවියන් වහන්සේ ලෝකේ ආරම්භයේදී තමන්ගේ වචනයෙන් තමයි මේ ගහකොළ හැමදේම මැව්වේ. දෙවියන් වහන්සේගේම වචනෙන්. ඒ වගේම අපිට හම්බ වෙනවා අපි කියවුවොත් බයිබලය සුදු බයිබලය අපිට කියවුවොත් එසකියල් දිවසිවරයා දෙවියන් වහන්සේ කියනවා එසකියල් දිවසිවරයාට වියලි ඇටකටු තියෙන මිටියාවතකද ගිහිල්ලා දේශනා කරන්න කියලා. ඔහු දේශනා කරද්දී දෙවියන් වහන්සේගේ වචනය මේ බේලිලා තිබ්බ ඇටකටු වලට ඇට මස් නහර ඇවිල්ලා පණයනවා. ඒ තරම් දෙවියන් වහන්සේගේ වචනය බලගතුයි. ඉතින් අපිට තියෙන්නේ ඒ වගේ බලයක්. අපි ඒක අයිති කරගන්න හරියටම දන්නේ නැහැ. එදා දේව අම්මා ළඟට ගාබ්‍රියල් දේවදූතයා දෙවියන් වහන්සේගේ වචනය අරන් ඇවිල්ලා දේව අම්මගේ කනට ඇහෙන්න කියද්දී ඒ දේව අම්මා ඒ වචනය තමන්ගේ හදවත තුලට கிඳා බහැලා තමන්ගේ කුස තුල ලේ ඇටමස් නහර බවට පත්වෙන්න අපේ ගැලවීම බවට පත්වෙන්න සැලැස්සුවේ නැත්තම් අද මෙතන ඉන්න අපි කාටවත් මේක අහන් ඉන්න අපේ දරුවෝ කාටවත් ගැලවීමක් නැහැ. ජේසුව හම්බ වෙන්නෙත් නැහැ. ඒ දේව අම්මා මේ කණෙන් අහලා මේ කණින් පිට කළේ නැහැ. මේ කණෙන් අහලා තමන්ගේ හදවත තුල තෙතමනයක් ඇති කරන්න සැලැස්සුවා දෙවියන් වහන්සේගේ වචනයට. දෙවියන් වහන්සේගේ වචනය තමන්ගේ මනස තුල මෙනෙහි කරන්න ගත්තා. ඉතින් මෙන්න මේ විදියට තමයි දේව අම්මා දෙවියන් වහන්සේගේ වචනයට බලයක් දුන්නේ. ඒ වගේම අපි ජේසුගේ ජීවිතයට ගත්තම ජේසු තමන්ගේ ජීවිත කාලය තුල ප්‍රාතිහාර්ය කීයක් කරන්න ඇද්ද තමන්ගේ වචනෙන්? යක්ෂයන්ව දුරු කෙරුවා. අන්ධ මිනිස්සුන්ව පෙනීම දුන්නා. කොරුන්ව නැගිට්ටුවා. ලාදුරු රෝගීන්ව සුව කළා. මොහොතේ කුණාටුවක් තියෙද්දි තමන්ගේ ඔරුව ඉස්සරහට ගිහිල්ලා මුහුදට කිව්වා නිශ්චල වෙන්න කියලා. මේ මුහුදත් නිශ්චල වුණා ජේසුගේ මේ දේව වචනයට. ඉතින් අපිට තියෙන්නේ මේ වගේ බලගතු දෙයක්. අපි හරියට මේ බලගතු දෙවියන් වහන්සේගේ වචනය තේරුම් අරගෙන නැහැ. එහෙනම් අපි විශේෂයෙන් අපේ අතින් නැති වෙච්ච ඉස්සර තිබ්බ ලස්සන දේවල් අපේ ගෙදර සුදෝ බයිබලය පෙරලා තියෙනවා. ඉස්සර ප්‍රශ්නයක් කරදරයක් දුකක් ආවම අම්මලා තාත්තලා නැත්නම් දරුවෝ පවා බයිබලයේ පෙරලනවා බලන්නේ නැතුව මට පණිවිඩයක් දෙන්න කියලා හිතාගෙන. එතකොට අනිවාර්යෙන් දෙවියන් වහන්සේ ඔබට ඒ කාලේ පණිවිඩයක් දෙනවා. හැබැයි දැන් අපිට ඒ පුරුද්ද නැහැ. එහෙනම් ඒ පුරුද්ද ඇති කරගම දෙවියන් වහන්සේ ඔබව කවදාවත් අතාරින්නේ නැහැ. මේ දේව වචනය උඩ මේ දේව වචනය අපේ ජීවිතයේ අත්විවරම කරගත්තා නම් අපිට මේ ජීවිතය ගොඩනගන්න අමාරු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ දරුවන්ට මේ දේව වචනේ කියවන්න විතරක් නෙමෙයි අපි පියතුමන්ලා සහෝදරතුමන්ලා විදිහට අපි විතරක් නෙමෙයි මේ දේව වචනය ගැන මෙනෙහි කරන්න ඕනේ. අපේ දරුවන්ට උනත් පුළුවන් දේව වචනය ගැන මෙනෙහි කරලා ඒ තුල තමන්ට පුළුවන් දේශනාවක් දෙන්න, තමන්ට පුළුවන් දේ කියන්න,
අද ඕන තරම් මාධ්‍ය තියෙනවා. හැබැයි අපි ඒ වලට නැඹුරු වෙලා නැහැ. පුංචි කාලේ ඉඳලා දෙවියන් වහන්සේගේ වචනය කියවලා ඒ වචනයෙන් පෝෂණය වෙන්න උත්සාහ කරා නම් දුවේ පුතේ අපි ජීවිත අපි ඉහළට යන්න අපි ධනය කොච්චර අතහැරියත් දෙවියන් වහන්සේට පළවෙනි තැන දුන්නම දෙවියන් වහන්සේ කිව්වා වගේ අපිට වැඩියෙන් දේවල් දෙවියන් වහන්සේ දෙන්න ගන්නවා. එහෙනම් අපි පුංචි උත්සාහයක් කරමු. අද ඉඳලා දෙවියන් වහන්සේගේ වචනය එදිනදා වචනේ එහෙම නැත්නම් දවසට සුදෝ බයිබලයේ හරි කියවලා මගේ ජීවිතේ දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා අපේ හදවත් තුලින් පිරික්සලා බලන්න. දාබර සහෝදර සහෝදරියනි ආදරණීය දුවේ පුතේ අපි ඉන්න තැන් වල ඉඳලා නැකිටලා දෙක වැඳගෙන අපේ විශ්වාසය දෙවිපියාණන් වහන්සේ තුල අපි තබලා තියෙන විශ්වාසය භක්තියෙන් ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසහා පොළවද පෙනෙන සියල්ලද මම වදාළ සියලු බණත දෙවියන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍ර ආනන්ද එකම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ සමකලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. ඔවුන් වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මානුන ලැබ පියාණන් වහන්සේ සමග එකම බවක් ඇතිව ඔවුන් වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මාන ලැබුවේය. මිනිස් අපෝදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගේ මිනිස් බවගෙන උන්වහන්සේ මිනිසයා වූසේක. තවද උන්වහන්සේ අපෝදෙසා පොන්සිය පිලාතුවරතේ ක්‍රුසේ නැගසනු ලැබ මරණ වේදනාවෙන්ද උකුත් වේදන්පත් කරනු ලැබුවසේක. ශුද්ධ ලේවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මරණද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායක ආනන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයාණන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස් වරුන් මගින් කතා කළසේක. අපොස්තලවරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මත පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්. එකම වූ විශ්වාසයෙන් දෙවියන් වහන්සේ කෙරෙහි අප තබන්නා වූ බලාපොරොත්තු තුළ උන්වහන්සේට ඔබේ මගේ ආයදුම් ඔප්පු කරමින් අපි දැන් යාඥා කරමු. විශ්වාසිකින්ගේ ඇදුම් පිළිතුර ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ මිදියුවනේ සේවය කරන ශුද්ධෝත්තම පියතුමා ඇතුළු පූජක පැවිදි සැමට ඔබ වහන්සේගේ මහා ප්‍රේමයේ පණිවිඩය දේව ජනතාව වෙත ගෙන යාමට අවසි නිසිමඟ පෙන්වීම හා වරය නිරතුරු ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි ඔබ වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන්නාසේ අප රට පාලක නායකයන්ට එක් එක් අයගේ තරාතිරම නොබලා හැමට එකලෙස සලකනටත් ඔබ වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් රටවැසි ජනතාවට ප්‍රේම කිරීමටත් අවශ්‍ය සිත් පෙරලියක් ඔවුන් තුළ ඇති කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි ක්‍රිස්තුස් වහන්සේ අපට ප්‍රේම කළාක් මෙන් අපටත් සතුරු මිතුරු සැමට එක ලෙස ප්‍රේම කරන්නටත් අප දුබලකම් තේරුම්ගෙන ඔබ වහන්සේගේ ප්‍රේමයේ පවතින්නටත් ඔබ වහන්සේ හඳුනා නොගත් අයට ඔබ වහන්සේව හඳුනා දෙන්නටත් අවසි බලය හා ශක්තිය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසවදාළ මැනව. ආදර දෙවි පියාණනි
ඔබ වහන්සේ තෝරාගත් ඔබගේ ජනතාවට ඔබ වහන්සේගෙන් තොර පළදැරීමක් නොමැති බව පසක් කරගමින් සැබෑ ප්‍රේමය තුළ මේ ලෝකයේ ගැටලු හා විෂමතා निराකරණය කර ගැනීමට හැකි බව තේරුම් ගන්නට අවසි සුදත් වරය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මෙනව. ආදරණීය ද්වේපතේ සහෝදර සහෝදරියනි අත් දෙක වැඳගෙන භක්තියෙන් අපි අපගේ පෞද්ගලික වමනාවන් වෙනුවෙන් දැන් යාඥා කරමු. මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. sudu haraniya kusadeniya himidiri udaye mini podakarin ninagenawa Jesu ninagenawa Semane mehagina upipahan babai sudu araniya itiaragat udu molom babai utin gina mahadatulat namkaranani Pipidi Navasapura ආදරණීය සහෝදර සහෝදරියනි දෝ දරුවනි මාගේ සහ ඔබගේ ආගේ සෙල බලත දෙවී පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු සුදු සභාවටත් ප්‍රයෝජනය වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. මහෝත්තම දේවයේ ස්වාමීනි අපි ඔබ වහන්සේට පොදන මේ පඬුරු සමගින් අපගේ ආඥාවන්ද පිළිගනු මැනව භක්ති ආදරයෙන් යුතුව ඔබ වහන්සේට අප පොදන මේ ආගය මගින් මෝක්ෂ මහිමතාවේ පංගුකාරයන් වන්නට අපට හැකි වේවා. මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවේ ස්වාමිනී අප ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තොතිපෙදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔවුන් වහන්සේ සියෝපතින් අපට නව උපතක් ලබා දුන්සේක. තමන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තියෙන් පාපය වැනසූසේක. තමන් වහන්සේගේ උත්ථානය මගින් සදාතන ජීවනය කරා අප පැමිණ වූසේක. ඔවුන් වහන්සේ ස්වර්ගාරෝහණය වී ඔබ වහන්සේගේ දකුණු පස වැඩ සිට ස්වර්ගයේ දොරටුව අපට හැර දුන්සේක. එහෙන් සිරසර දූතයන් හා ශුද්ධවර සමූහය හා සමග එක් වී අපි ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධ අහසත් පොළොවත් ඔබගේ මහිමයෙන් පෙරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. දාබර දුවේ පුතේ අපි අත් දෙක වැඳගෙන භක්තියෙන් දන ගහගෙන මේ පුදදීමේ යදුමට සහභාගී වෙමු. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධ
සියලු සවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහින ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කරන මෙන් අපි අවනත වාද සිටිමු. අපේ සේ අදිනුයේ මේ පඬුරු අප උදෙසා අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සේ කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන තොතිපොදා ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනය වැළඳූ පසු උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපොදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ දෙසාද සියලු මනුෂ්‍යයන් දෙසාද වගුරුවනු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමී මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ කුතුසේක ස්වාමිනී ඔබ වහන්සේ උත්තාන වූසේක ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහෙන් පියාණනියෝන් වහන්සේගේ මරණය දුත්තානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පොද කරමු. ඔබ හමුවේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුතිපදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වාද සිටිමු. ස්වාමිනී මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පෙරපුන් වන්නට සලස්සනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියෝත්තමාවන්ද ඕතමියගේ පතිබූ භාග්‍යවත් යුසේමනි දුන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සියලු ශුද්ධවන්තයන් ශුද්ධ යුසේවාස් මනිතුමන් ශුද්ධ සෙබස්තියන් මනිතුමන් සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලැති දෙවී පියාණනි ශුද්ධාත්මයන්න් හා සමගෙක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. දාබර දුවේපතේ සහෝදර සහෝදරියනි අද දේව වචනය තුළ බොහෝ පැතිවලින් පොහොසත් කෙනෙක්
දෙවියන් වහන්සේගේ රාජ්‍ය හොයනවා. අපිත් දිනපතා දෙවියන් වහන්සේගේ රාජ්‍ය හොයන්නට උත්සාහ කරනවා. උන්වහන්සේගේ පිළිතුර බොහෝම පැහැදිලි. උන්වහන්සේ කියනවා මාර්ගය පැහැදිලිව තියෙන්නට ඕනේ. අතරමැද්දේ බාධා වෙන දේවල් තිබුණොත් ඔබට ස්වර්ග රාජ්‍යයට යන්න බැරි වෙයි. ඒ ඔබ ආදරය කරන දෙමව්පියෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ලැබිලා තියෙන සැප සම්පත්, යාන වාහන, මිල මුදල්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්. ඔබට ලැබිලා තියෙන තත්ත්ව තානාන්තර වෙන්න පුළුවන්. ඔබට ලැබිලා තියෙන දක්ෂතාවයන්, හැකියාවන්, කුසලතාවයන් වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් දෙවියන් වහන්සේ හා මා අතර තියෙන සම්බන්ධතාවයට බාධාවක් වෙන යම් දෙයක් තියනවාද? ඒ දේ ස්වර්ග රාජ්‍ය මගෙන් පැහැර ගන්නවා. මම වැඩිපුරම ආදරය කරන දේවල් ස්වර්ගයෙන් මාව වළක්වනවා. මම වැඩිපුරම ප්‍රේත වෙන දේවල් ස්වර්ගයෙන් මාව ඈත් කරනවා. ඒ හින්දා දෙවියන් වහන්සේට සමීප වෙන්න, දෙවියන් වහන්සේට වැඩිපුර ආදරය කරන්න, නිරන්තරයෙන් දේව රාජ්‍ය හොයන්න ඔබට මට උන්වහන්සේ ආරාධනා කරනවා. ඒ ආරාධනාවට පිළිතුරු දෙන්නට අපි අතාරින්නට ඕනේ. අතාරින එක ලේසි නෑ. ඒකයි මැසිවිලිව දුකින් මේ තරුණයා හැරිලා යන්නේ. අද අපි ස්වාමීන් වහන්සේගෙන් වරප්‍රසාද ඉල්ලමු. සියල්ල අතහැරලා දෙවියන් වහන්සේ වෙතට එන්නට ඔබට මට ආදරණීය දුවේ පුතේ ශක්තිය වරප්‍රසාද දෙන්නට කියලා අපි දැන් දෙවිඳුන් යදිමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙව ඉදිට වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්ථාවන් සුවීමට අපට ඉඩ අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී, සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අප යාදෙමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි ඉවසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාට ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩ සිටිනසේක, රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය සමාදානය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරින දේවාශ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින දේවාශ බාලකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින දේවාශ බාලකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දේවාච බාලකයාණෝ, මෙන්න සියලු දේ අතහරිමින් දෙවියන් වහන්සේ හා බැඳෙන්නට ඔබ මා කැඳවන්නා වූ සමිදානන් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය.
ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න මා කළ යුතු දේ ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න ජේසුස් සමිඳුනේ කවුරුද ජේසු තුමන් මෙසේ ඇමතුවේ නැමී වැටි දෙපා මොලේ එතුමානන්ගේ ධනවතෙකි මහා එසේ විමසුවේ ඉහිත්තනේ කලකිරිලා ඇයිද ඔහු ගියේ ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න මා කළ යුතු දේ ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න ජේසුස් සමිඳුනේ අපි ආඥා කරමු. සදාතන දෙවේ ස්වාමිනී ඔබ පතනුවන්ගේ ශ්‍රී ශරීරයෙන්ද ශ්‍රී රුධිරයෙන්ද අපි පෝෂ්‍ය වී සිටිමු. එසේම ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍ය භවයෙහි සහභාගී වීමටද අපට සලසන මෙන් මහෝත්තම දෙවිඳානන් වන ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටි අපි ආයද සිටිමු. මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව පරාක්‍රම දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයාණන් වහන්සේද අප සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමෙන්. යන්න සාමයෙන් ආදරයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සියලු දෙනාම සාන්ත කුරුස්සේ අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්පීතු සාන්තගෙත් නාමෙන් නාමෙන් ජේසු. දාබර දුවේ පුතේ අපි ගිය සතියේ ගුරු දිනය සැමරුවා. අපිට උගන්වන දහම් ගුරු මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට සුබ ගුරු දිනයක් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් අද දවසේදී දහම් පාසල පටන් ගන්නට කලින් පුංචි යාඥාවක් ඔප්පු කරමු. ඒ වගේම ඔබේ පෞද්ගලික යාඥාවේදීත් ඔබට උදව් වෙන ඔබට උගන්වන ජේසු ගාවට ඔබව ලං කරන ඔබේ දහම් ගුරුවරයන් වෙනුවෙන් යාඥා කරන්න. ජේසු පිටයි. Jesus be thy Father.